สะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ තෙරුවන් සරණයි සියලු දෙනාටම ලෞතුරු බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම සිද්ධාන්තයන් පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයන් සපයන විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයේට වැඩම කොට සිටිනවා ලබනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරනේ. තෙරුවන් සරණයි සාමිනාස. අපි සාකච්ඡා කරගෙන එන්නේ දීඝනිකායෙහි සංගීති සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු පිළිබඳව. එහිදී භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන කරුණු පිළිබඳව සති කිහිපයක් තිස්සේහි සාකච්ඡා කරගෙන එනවා. මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට හම්බ වෙනවා ඊටමත් විශේෂ ධර්ම සිද්ධාන්තයක් මේ දිට්ඨි කියන කරුණ. දිට්ඨි කියන මේ ධර්මය සෑම පුහුදුන් චිත්තසංතානයකම පවතිනවා. හැබැයි එය හරිහැටි තේරුම් අරගෙන නැහැ. ඉතින් අපි නිවන් අවබෝධ කරගන්නට නම් විශේෂයෙන්ම මේ දිට්ඨි කියන ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන තියෙන්නටම ඕන. එතකොට තමයි අපිට එය ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව කතා කරනකොට ප්‍රධාන ප්‍රභේද 14ක් එක්ක මේ කරුණු දෙක යෙදී පවතිනවා. අස්සාද දිට්ඨි, අත්තානු දිට්ඨි, මිච්ඡා දිට්ඨි ආදී වශයෙන් අපි කතා කරන මේ දිට්ඨි ප්‍රභේදයන් තුල මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන කරුණ යෙදී තියෙනවා. ඊ타ත්ම සුනිපුණ නුවණකින් අවබෝධ කරගත යුතු ධර්මයක්. හොඳ අවධානයකින් ඔබ අහලා තේරුම් ගත යුතු ධර්මයක්. ඉතින් මෙහිදී මේ අස්සාද දිට්ඨි පිළිබඳව අපි කතා කරනකොට අපිට එහිත් හම්බ වුණා ප්‍රභේද 35ක්. ඒ ප්‍රභේද 35ම භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන දෙකරුණෙහි යෙදී පවතිනවා. ඉතින් ඒ පිළිබඳව අපි පසුගිය වැඩසටහන් වලදී සාකච්ඡා කළා. අද තවත් අලුත් මාතෘකාවක් යටතේ කතා කරන්නේ අත්තානු දිට්ඨි කියන කරුණත් එක්ක. අපි හඳුනා ගන්නට ඕන අත්තානු දිට්ඨි කියන්නේ මොකක්ද? අත්තානු දිට්ඨිවල ප්‍රභේද මොනවද? ඒවා අපේ ජීවිතවල යෙදී තියෙන්නේ කොහොමද? ඒ වගේම විශේෂයෙන් අපේ ප්‍රස්තුතයත් එක්ක අපි සම්බන්ධ කරගත්තම අත්තානු දිට්ඨිය සමග භව දිට්ඨිය සහ විභව දිට්ඨිය කියන එක යෙදෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි පැහැදිලි කරගන්නට ඕන. කසප හඳුනන්නේ මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන පැහැදිලි කිරීම? තෙරුවන් සරණයි සියලු දෙනාටම. දෘෂ්ටි කියනකොට කාගෙත් සිත් සතන් තුළ පවතින දෙයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. එතනදී වැරදි සහගත දෘෂ්ටීන් එහෙමත් නැතිනම් අකුසල පාක්ෂික දෘෂ්ටි පිළිබඳව අප මෙතනදී සාකච්ඡා කරන්නේ භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන මාතෘකාවට අදාළව. ඉතින් භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන මාතෘකාවට අදාළව කතා කරනකොට අපිට මුළු දෘෂ්ටි සමුදායම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මොකද භව දිට්ඨි සහ විභව දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටීන්ගේ ඊටමත් විශේෂ දෘෂ්ටි කාරණා දෙකක්. ඒ නිසා ඒට ඇතුළත් කොට අනෙක් දෘෂ්ටීන් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතු අපි පසුගිය දේශනාවන් තුළ පැහැදිලි කරා. මොකද භව දිට්ඨිය කියනකොට ඒක ශාස්ත්‍රය හා අනුගිය දෙයක්. එතකොට විභව දෘෂ්ටිය කියනකොට ඒක උච්ඡේදය හා අනු යන දෙයක්. ඉතින් තව විදිහකින් කතා කළොත් මේ ශාස්ත්‍රත සහ උච්ඡේද කියන මේ මූල දෘෂ්ටීන්ට ඇතුළත් කොට අනිකුත් දෘෂ්ටීන් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ දෘෂ්ටි පිළිබඳව අප තේරුම් ගත යුතු වන්නේ අපේ චිත්තසංතානයේ තුළ ඒ දෘෂ්ටීන් නිසා අකුසල ධර්මයන් සිද්ධවන්නේ කොහොමද කියන කාරණාව ඒ ඔස්සේ අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන නිසා. යම්කිසි කෙනෙක් මේ ලෝකේ චිත්තසංතානයේ තුළ ඇත්තා වූ කෙලෙස් දැනගන්නේ නැතිනම් හඳුනාගන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාව වර්ණනා කරන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා කෙලෙස් ධර්මයන් දුරු කරගන්නටවත් නුවණක් තියෙන කෙනෙක් බවට පත්වන්නේ නැහැ. මොකද ඔහු තමන්ගේ චිත්තසංතානය තුළ පවතින කෙලෙස්ේ හඳුනාගන්නේ නැති නිසා. යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානය තුළ කෙලෙස් තිබුණා ඔහු ඒ කෙලෙස්ේ හඳුනා ගන්නවා නම් කෙලෙස් ඇති බව ඔහු දන්නවා නම් අර පුද්ගලයාට වැඩිය ඒ දන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨයි. මොකද ඒ දන්න කම නිසා ඔහුට පුළුවන්කම තිබෙනවා ඒ කෙලෙස්ේ හඳුනාගෙන දුරු කරන්නට. ඒ නිසායි මේ දෘෂ්ටි පිළිබඳව අප තේරුම් අරගෙන ඉඳීම ඊටාම වැදගත්කමක් තියෙනවා. ඉතින් අත්තානු දිට්ඨිය කියලා කියනකොට මේ ආත්ම දෘෂ්ටිය අප
බොහෝ කොට දකිනවා ආත්ම දෘෂ්ටිය කියන කාරණාව පිළිබඳව කතා කරනවා. බුදුදහම තුළ අපිට දකින්නට පුළුවන් විශේෂම දර්ශනයක්නේ අනාත්ම දර්ශනය කියලා කියන්නේ. එතකොට මේ අනාත්ම දර්ශනය බාහිර ශාසනවල දකින්නට නැති සුවිශේෂ දර්ශනයක් තමයි අනාත්ම දර්ශනය. අනාත්ම දර්ශනය කියන දේ ගොඩනගෙන්නේ ආත්ම දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධව. ඒ කියන්නේ සත්ත්ව సంతානය තුළ පවතින ආත්ම සංකල්පනාව දුරු කර ගැනීම සඳහා තමයි අනාත්ම දැක්මක් අපිට අවශ්‍ය වෙන්නේ. යම්කිසි කෙනෙක් අනාත්ම දර්ශනය ඇති කර ගන්නවා නම් ඒ හේතු කරගෙන නිර්වාණයට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය ශුන්්‍යතාවයේ ළඟ සිටින බව නැතිනම් ශුන්්‍යත චේතෝ විමුක්තියට පත්වන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා මෙය ඊටාම වැදගත් දෙයක් තමයි මේ අත්තානු දිට්ඨිය පිළිබඳව අප තේරුම් අරගෙන සිටීම. බුදුරජාණන් වහන්සේ මොග්ගරාජ සූත්‍රයේදී දේශනා කළේ ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්ගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරාසියුම් කියලා. එතකොට මේ ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීමට ශුඤ්ඤතාවයේ අනුව බලමින් වාසය කරලා මේ අත්තානු දිට්ඨිය ආත්ම දෘෂ්ටිය අතහැරලා දාලා මායාගේ නොපෙනීමට යන්නට පුළුවන්කම තිබෙනවා. එහෙමත් නැතිනම් නිර්වාණ අවබෝධයට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා ආත්මානු දෘෂ්ටිය දුරු කරන්නට නම් අපි තම సంతානෙහි කෙබඳු ආකාරයෙන්ද ඒ ආත්ම දෘෂ්ටිය හටගන්නේ කියන කාරණාව පිළිබඳව අපි විමසා දැනගෙන තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කාරණාව පිළිබඳව අප තේරුම් ගැනීමේදී ආත්ම දෘෂ්ටිය කියන දේ කෙනෙකුගේ චිත්තසංතානය අරක් අරගෙන එහෙමත් නැතිනම් సంతානයේ පුරාවට විහිදිලා තියෙන්නේ කොහොමද කියන කාරණාව අපිට සියුම්ව විමසා බලන්නට සිද්ධ වෙනවා. කෙනකෙනාට විවිධ මට්ටම් වලින් මේ ආත්ම දෘෂ්ටිය කියන දේ පවතින්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආත්ම දෘෂ්ටිය ස්කන්ධ ධර්මතාවයන් අනුව බොහොම සියුම් විභජනයකට ලක් කරලා තිබෙනවා. අපිට ලෝකේ සාමාන්‍ය විදිහට අපි ආත්මය ගැන වෙන වෙනම කල්පනා නොකළද අපිට අපේ ක්‍රියාකාරකම් සිදු කිරීම තුළ අපිට පවතිනවා මේ ආත්ම දෘෂ්ටිය කියන දේ. ඒ කියන්නේ දැන් අපි අමුතුවෙන් මේ ආත්මය කියලා එකක් තියනවා, මේ ආත්මය ගැන කල්පනා කර කර මේක ඇතුලේ මේ ආත්මයක් කියලා එකක් රිංගගෙන තියනවා කියලා අමුතුවෙන් ඒ ගැන මේ සිතුවිලි ප්‍රපංච ඇති කරගන්නේ නැහැ බොහෝ විට. හැබැයි අපි අපේ එදිනදා ජීවිතය තුළ අපි කටයුතු කරනකොට, අපි ලෝකේ ජීවත් වෙනකොට අපි තුළ සියුම්ම ගොඩනැගිලා තියෙනවා මේ ආත්ම දෘෂ්ටිය කියන එක. අන්න ඒකයි අපි මේක තේරුම් ගන්නට අවශ්‍ය. කොහොමද ඒ දේ අපේ ජීවිතය තුළ සියුම්ම ගොඩනැගෙන්නේ කියන කාරණාව. ඒක ඊ타ත්ම වැදගත් කාරණයක්. මොකද මේ දැන් අපේ බෞද්ධ පින්වතුන් මගේ ආත්මයට කුමක්ද වෙන්නේ? මගේ ආත්මය මරණින් මතු තව තැනකට යනවද? මේ ආදි වශයෙන් විශේෂයෙන්ම ආත්ම වශයෙන් කල්පනා කරන බව අඩුයි. විවිධ ආගම්වල විවිධ ඉගැන්වීම් අනුව ඇතැම් උදවියට කල්පනා වෙන්නට පුළුවන්. තමන්ගේ ආත්මය පිළිබඳව ආත්මය කොහෙන්ද ආවේ? මරණින් මතු ඒ ආත්මයට යම් පිළිසරණක් සපයන යම් පුද්ගලයෙක් ඉන්නවද? මේ ආදි වශයෙන් තියෙන්නට පුළුවන් විවිධ ආගමික ඉගැන්වීම් අනුව. කොහොම නමුත් බෞද්ධ පින්වතුන් හැටියට සැලකුවාම මේ මගේ ආත්මය මෙහෙම විශේෂයෙන්ම වෙන්කොටගෙන කල්පනා කරන බවක් නැහැ. නමුත් ආත්ම දෘෂ්ටිය කියන එක, අත්තානු දිට්ඨිය කියන එක මේ හැම ජීවිතයකම යෙදිලා තියෙනවා. කසපාන්දර මේක තේරුම් අරගන්නට බොහොම අමාරු තැනක්. අපි කොහොමද මේ අත්තානු දිට්ඨිය කියන එක තවදුරටත් පැහැදිලි කරගන්න මේ ජීවිතයත් එක්ක යෙදෙන්නේ කොහොමද කියලා? ප්‍රායෝගික ජීවිතය තුළ ආත්ම දෘෂ්ටිය සමිනාසි මතක් කළා වගේ අපි ප්‍රපංච කරන්නට වෙනම කාරණාවක් හැටියට මාතෘකා නොකළද අපි මුලින් සිහිපත් කළා අපේ ක්‍රියාකාරකම් හැමුවේ තියෙනවා නිකම්ම ආත්ම දෘෂ්ටිය කියන දේ අපිට එහි ප්‍රතිඵලය දකින්නට පුළුවන්කම තියෙනවා. කෙනෙක් සතෙක් මරන්නේ ඔහු තුල පවත්නා ආත්ම දෘෂ්ටියත් පාදක කරගෙන තමයි කෙනෙක් සත්ව ඝාතනයකට පෙළඹෙන්නේ. ඒ වගේම තව කෙනෙකුට රිදවන්න, තව කෙනෙක්ව දිහා බලාගෙන කටයුතු කරනකොට ඔහු තුල නිකම් මේ సంతානෙහි මේ ආත්ම සංකල්පනාව ගොඩනගෙන. ගොඩක් වෙලාවට අර මේ පණ කියන දේත් එක්ක මේ ප්‍රාණකාරය කියලා කතා කරනවා. ඒතකොට මේ වගේ නොයෙක් දේවල් එක්ක ප්‍රාණකාරය සැරිසරනවා. ඉතින් නොයෙක් අවස්ථාවල අපි ඒ පිළිබඳව ගැඹුරින් කල්පනා නොකළද අපිට මේ රූපය අසුරු කරගෙන ආදී මේ තැන්වලදී මේ ආත්ම සංකල්පනාවක් නැතිනම් ආත්මය කියන අදහසක් අපේ සිතේ පළපදියම් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි නොඑක් අකුසල් සිද්ධවන්නේ කියන එක ගැන අපිට දැනුමක් නැහැ. අපි ඒ ගැන ගැඹුරින් ගවේෂණයක් සිද්ධ නොකරන නිසා.
ඉතින් අන්න ඒ නිසා තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා ඔස්සේ අපි මනස මෙහෙයවන්නට අවශ්‍ය. මේ කාරණාව එතකොට අපිට ගැඹුරින් අධ්‍යයනය කරලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අකුසලයන්ට ප්‍රභවයක් සපයන මේ ආත්ම දෘෂ්ටි කුමක්ද කියලා අපිට එතනදී හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම දෘෂ්ටිය කියන කාරණාව කොහොමද පැන නගින්නේ කියන දේ. එතකොට එතනදී ආත්ම දෘෂ්ටිය පැන නගින ආකාරය ගැන බුද්ධ දේශනාවේ නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට එතනදී යෙදෙන තාම වැදගත් යෙදුමක් හැටියට දකින්න දෙයක් තමයි ඉද අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. අශෘතවත් පෘතජ්ජනේකට. ඒ කියන්නේ අශෘතවත් කියලා කියන්නේ ධර්මය පිළිබඳව ඔහු දන්නේ නැහැ. ඔහුගේ ශ්‍රුතවත් භාවයක් ඇත්තේ නැහැ. ඒකට ඒ ධර්මයේ පිළිබඳව අහලා ධර්මයේ පිළිබඳව දන්නේ නැති අශෘතවත් පුද්ගලයෙක් පෘතජ්ජනෙක් බොහෝ කෙලෙස් උපදවන පුද්ගලයෙක් ඔහු අරියාණං අදස්සාවි. ආර්යයන් දැකලත් නැහැ. ධර්මය අහලා නැහැ විතරක් නෙමෙයි ඔහු ආර්යයන් දැකලා නැහැ. ඒ වගේම ආර්ය ධම්මස් අකෝවිදු ආර්ය ධර්මයේහි දක්ෂ බවක් ඇත්තෙත් නැහැ. ඒ වගේම සත්පුරිසානං අදස්සාවි සත්පුරුෂයන් දැකලත් නැහැ. සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ සත්පුරුෂ ධර්මයේහි ඔහු දක්ෂ බවක් ඇත්තෙත් නැහැ. ඒ නිසාම ආර්ය ධර්මයේහි සත්පුරුෂ ධර්මයේහි ඔහු විනීත බවකටපත් වෙනත් නැහැ. ඒ අනුව හික්මීමක් ඔහු තුළ ඇත්තෙත් නැහැ. මේ සාමාන්‍යයෙන් විමසුම් නුවණක් ඔහුට පේන දෙයට ඔබෙන් පැවැත්විය හැකි විමසුම් නුවණක් ඔහුට ඇත්තේ නැහැ. අන්න එබඳු කෙනා කල්පනා කරන කල්පනාවක් තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. රූපය ආත්මවත් වශයෙන් කල්පනා කරනවා. ඒ වගේම රූපවන්තං වා අත්තානං රූපවත් වූ ආත්මයක් පිළිබඳව කල්පනා කරනවා. ඊට පස්සේ අත්තනිවා රූපං ආත්මයේ කෙරෙහි පිහිටි රූපයක් එහෙමත් නැතිනම් නොයසේනම් රූපස්මින් වා අත්තානං රූපේ කෙරෙහි පිහිටි ආත්මයක් ආදී ලෙස ඔහු කල්පනා කරනවා. එතකොට මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව පවත්වන ඔහුට මේ ආත්මයක් පවතිනවායයි කියන සංකල්පනාව තමයි මෙතනදී ආත්ම දෘෂ්ටිය කියලා පොදුවේ කතා බහට ලක් කරන්නේ. එතකොට මේ පිළිබඳව බොහොම තවදුරටත් ඉතාමත් විශාල විග්‍රහයක් අපිට දකින්නට පුළුවන්. කියන්නේ අපිට තේරුම් ගන්නට පුළුවන් සරල ආකාරයට මේ කාරණාව කොහොමද යෙදෙන්නේ කියන දේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී පැහැදිලි කරනවා. ඒ විග්‍රහය ඊටාම වැදගත් අපේ බෞද්ධ පින්නතුන්ට කොහොමද ආත්ම දෘෂ්ටිය කියන එක අපේ ජීවිතේ යෙදෙන්නේ කියන කාරණාව තේරුම් ගැනීමේදී. එතකොට එතනදී ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන් දේ තමයි මේක පටන් ගන්න ඉදේකච්චෝ පඨවි කසිනං අත්තතෝ සමනුපස්සති කියලා මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් මේ පඨවි කසිනං අත්තතෝ සමනුපස්සති පඨවි කසිනය ආත්ම වශයෙන් කල්පනා කරනවා. එතකොට පඨවි කසිනය ආත්ම වශයෙන් කල්පනා කරනවා කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි සාමාන්‍ය ලෝකයේ අය මේ ආත්ම සංඥාවක් පවත්වන්නේ නැද්ද? එතකොට මේ ඇයි කසිනේ කියන තැනින් මේක දැක්කුවේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ වගේම කසපන්ද මේ කසින වඩන අයට විතරද මේක? ඒකෝර සාමාන්‍ය ජන ජීවිතවලට මේක නැද්ද? එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙනෙකුට පැහැදිලිවම හිතෙන්නට පුළුවන්. එතකොට මේ ආත්ම දෘෂ්ටිය කියන එක සාමාන්‍යයට පෙන්වන්නේ නැතුවද මෙතන පෙන්වන්නේ කියලා. නෑ මේ තුල නිකම්ම අන්තර්ගත වෙනවා ආත්ම දෘෂ්ටිය කියන එක පඨවි කසිනේ කියන තැනින් පෙන්වුවත් අනිකුත් දේත් ඇතුළත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම අසාද දිට්ඨිය ආදී කතා කරනකොට රූප වේදන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් පිළිබඳව පවත්වන ආස්වාද දෘෂ්ටියයි අපි කතා කළේ. එතකොට එතනදී ගොඩක් වෙලාවට කතා කරන දෙයක් තමයි රූපය ඇසුරු කරගෙන පවතින ආත්ම දෘෂ්ටිය ගැන කතා කරනවට වැඩිය එතනදී අපිට පිහිටා සිටින දේ තමයි රූපය ඇසුරු කරගෙන හොඳ සැප හෝ දුක උපදින දේවල් කියලා අපි ඇලීම ගැටීම මේ දේවල් ඇති කරගෙන විඳින බව තමයි එතන දකින්නට තියෙන්නේ. ඒ නිසා ඒක වෙනමම කතා කරන දෙයක් හැටියට දක්වලා ඒ දේ ඇතුළත් කොට කතා කරන්නට පුළුවන් ආත්ම දෘෂ්ටි ස්ථානයක් හැටියට තමයි මෙතනදී මේ පඨවි කසිනේ කියන කාරණාව මෙතනදී අදාළ කරගෙන කතා කරන්නේ. මේ කාරණාව ඊටාම පහසුවෙන් කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් අර කාමසහගතව ආස්වාද දෘෂ්ටි ඇති කරගන්න තැනකින් ආත්ම දෘෂ්ටි අරගෙන පැහැදිලි කරනවට වඩා ඊටාම පැහැදිලිව තේරුම් කරන්නට පුළුවන්කම තියෙනවා මේ කසින නිමිත්තක් හා අනුයාතව ඇතිවන ආත්ම දෘෂ්ටිය පිළිබඳ පැහැදිලි කරන්නට යනකොට ඒක ටිකක් පහසුවෙන් තේරුම් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ලෝකේ කෙනෙක් පඨවි කසිනං අත්තතෝ සමනුපස්සති පඨවි කසිනය ආත්ම වශයෙන් කල්පනා කරනවා. කොහොමද?
යම් පඨවි කසිනං සෝ අහං. යම් පඨවි කසිනයක් තියෙනවා නම් ඒ පඨවි කසිනේ තමයි සෝ අහං, ඒක තමයි මම. එතකොට යෝ අහං, යම් මේ මම කියලා කෙනෙක් ඉන්නවා නම් තම් පඨවි කසිනන්ති, ඒකම තමයි පඨවි කසිනේ කියලා කියන්නේ. පඨවි කසිනංච අත්තංච අද්වයං සමනුපස්සති. මේ පඨවි කසිනයත් ආත්මයත් කියන එක මේ දෙකම අද්වයං සමනුපස්සති, දෙකක් හැටියට දකින්නේ නැහැ. මේ දෙකම එකක් කොට තමයි කල්පනා කරන්නේ. එතකොට දැන් මේකෙදි පැහැදිලි කරන දේ තමයි දැන් පඨවි කසිනයක් තියෙනවා නම් පඨවි කසිනේම තමයි මම තමයි පඨවි කසිනේ කියලා මේ සාමාන්‍ය ලෝකේ කෙනෙක් බලනකොට මේක ටිකක් විහිළුවක් වගේ හිතුණට මේක මේ ධ්‍යාන සමාධියක් උපදවන කෙනෙකුට ඇතිවන්නට පුළුවන් මනෝභාවයක්. ඒ තමයි දැන් කසින නිමිත්ත වඩාගෙන යනකොට එයාට අර බාහිර ලෝකයෙන් ඇතිවෙන ප්‍රපංච සාගත මානසිකාරයන් ඇති වෙන්නේ නැතිව, ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයන් අනුව යන කාමසහගත සංඥා මානසිකාරයන් ඇසුරු වෙන්නේ නැති වෙනකොට ඔහුට ඇතිවෙන මානසිකාරය අර පටවි කසින නිමිත්ත බවට පත් වෙනකොට, ඒ කියන්නේ බාහිරින් උපුටාගත්ත මනසින් පිළියෙල කරගත්ත ඊට පස්සේ මනසින් ඔසවා තබන නිමිත්ත පටවි කසින නිමිත්ත ඇසුරු කරගෙන ඔහු ධානය පවත්වනකොට ඒ කසින නිමිත්තම තමන් කියලා හිතනවා, තමන්ම තමයි කසින නිමිත්ත කියලා හිතනවා. මේ දෙකෙන් තොර දෙයක් අපට පේන්නේ නැහැ. දැන් ඕක අපේ සාමාන්‍ය කෙනෙකුට පැහැදිලි කරගන්නට අවශ්‍ය නම් කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ ඔබට පේනවා මේ ඉන්නේ මම කියලා. ඒ රූපවත්ව ඉන්නේ මමයි කියලා හිතනවා. එතකොට මමම තමයි ඒ ඉන්නේ මමයි කියලා කල්පනා කරනවා නම් අන්න ඒ බඳු ආකාරයට මානසිකව ඔසවා තබන ලද අර පටවි කසින නිමිත්තට ඒකම මම හැටියට කල්පනා කරනවා, මම තමයි නිමිත්ත කියලා. එතකොට ඒ නිමිත්තට බැසගෙන පවතිනවා ඒක පුද්ගල සංඥාවක්, ආත්ම සංඥාවක් හැටියට කල්පනා කරමින්. අන්න ඒ කාරණාව තමයි මෙතනදී මේ ආත්ම සංඥාව හැටියට ප්‍රධාන වශයෙන්ම දක්වන්නේ. එතකොට මොකද අර දැන් රූපය ගැන කෙනෙක් හිතනකොට එක්ක කැමැත්ත හෝ අකමැත්ත හෝ මේ දේවල් ප්‍රකටව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මෙතනදී කෙලින්ම අර කසින සංඥාවම ඒ මමම තමයි කසින නිමිත්ත කියලා පෙන්වලා දෙනකොට කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ යම් පටවි කසිනං සෝහං, යම් පටවි කසිනයක් තියෙනවා නම් ඒක තමයි මම. යෝ අහං තම් පටවි කසිනං, යම් මම කියලා කෙනෙක් ඉන්නවා නම් මේ පටවි කසිනේම තමයි. එතකොට අර අනිකුත් බාහිර නිමිති සිහිපත් නොවි කිසිම නිමිත්තක, ඒ කියන්නේ ඇහැට පේන ලස්සන රූප අනුව හිත බැසගන්නේ නැහැ, කනට ඇහෙන ශබ්ද අනුව හිත බැසගන්නේ නැහැ. මේ දේවල් අනුව හිත විසිරෙන්නේ නැතුව සිත ඒකාග්‍රගතව හිතට උපදින එකම අරමුණ තමයි පඨවි කසිනේ තුල උපදවන ඒ පටිභාග නිමිත්ත. එතකොට පඨවි කසින නිමිත්ත කියලා කියනවා. ඒක බාහිර ලෝකේ පවතින නිමිත්තක් නෙමෙයි. තමන්ගේ මනස තුලම පරිකර්ම කිරීමෙන් මනස තුලින්ම උපදවගත්ත නිමිත්තකුයි ඒක. එතකොට ඒ නිමිත්තම එයාට ඒකම ඇසුරු කරගෙන තමන්ගේ හිත පවත්වනකොට ඒකට ඇලී පවතින දෙයක්. එහෙමත් නැතිනම් තමන්ම තමයි නිමිත්තම තමයි තමන් කියලා මේ දෙකෙන් දෙකක් හැටියට පේන්නේ, මේ දෙකම එකක් හැටියට පේනවා. ඒ කියන්නේ මනසම ප්‍රභාස්වර භාවයටපත් වෙලා ඒකම පටවි කසින නිමිත්ත හැටියටත් ඒ නිමිත්තම තමන් හැටියටත් දැක්වෙනකොට එයාට අන්න රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන ඒක රූපයම ආත්මවත් කොට ඔහු දකිනවා. එතකොට අර අපි කලින් කියපු විදිහට මේ වර්ධවා නොගත යුතුයි. එතකොට අපිට ලෝකේ මේ රූපය ආත්මවත් කියන බව නැද්ද කියලා. මොකද අත්තානු දිට්ඨිය කියන ප්‍රධාන දේ ඇතුළත අද ඔබටත් ආත්ම දෘෂ්ටිය පවතිනවා මේ රූපයම ආත්මවත් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට. එතකොට සියුම් තැන්වල ඕනම කෙනෙකුට ඒක ඇසුරු වෙනවා. විශේෂයෙන් අපි කිව්වොත් භෞතිකවාදීන් තුළ මේ රූපේම තමයි ආත්මය. ඒ නිසා මේ රූපේ සිඳිලා විනාශ වෙලා ගියාම ආයෙ උපදින්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න මට්ටමේ මෝඩකමක් තියෙනවානේ. ඒ තමයි මේ දෘෂ්ටිය. එතකොට මෙන්න මේ ආත්ම දෘෂ්ටිය කියලා කියනකොට දැන් මෙතන හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. පටවි කසින නිමිත්තම තමන් කියලා හිතනවා, තමන්මයි පටවි කසිනේ කියලා හිතනවා. මේ දෙකෙන් දෙකක් හැටියට නොවි මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. ඒක ඕනෑම කසින නිමිත්තක් වන්නට පුළුවන්. ඕනේ නම් ආනාපාන සති සමාධිය තුළ උපදවගත්ත ආනාපාන සති නිමිත්ත අනුව උපදවගත්ත දේ වෙන්නට පුළුවන්. එතකොට ඕනම තැනක ඒ පවත්වන නිමිත්තත් එක්කම ඒකම තමන්මයි ඒ කියලා ඒ රූපය අනුව කල්පනා කරන සංකල්පනාව. අන්න එහෙම කල්පනා කරනකොට මේක ලස්සන උදාහරණයක් දක්වනවා. මොකද්ද මේ කියන කාරණේ කියලා තවදුරටත් තේරුම් ගැනීමේ පහසුවට.
සයථාපි තේලප්පදීපස්ස ජහයතෝ යම් විදිහකින් කියනවා නම් තෙල් පහනක දැල්වීමක් තියෙනකොට යා අච්චි එතන යම් ගිනිසිලක් තියෙනවා. සෝ වන්නෝ ඒ ගිනිසිලම තමයි වර්ණයේ බවට පත් වෙන්නේ. එතකොට සෝ වන්නෝ යම් වර්ණයක් තියෙනවා නම් සා අච්චීති ඒකම තමයි ගිනි දැල්ලයි කියලා කෙනෙක් කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරනකොට ඒ කියන්නේ අච්චින්ච වන්නංච අද්වයං සමනුපස්සති. ගිනි දැල්ලයි ගිනි දැල්ලේ තියෙන වර්ණයයි මේ දෙක දෙකක් නෙමෙයි මේ දෙක දෙකම එකක් හැටියට කල්පනා කරනවා. යම් කිසි දැල්ලක් තියෙනවා නම් දැල්ලම තමයි වර්ණය වර්ණයම තමයි දැල්ල මේ දෙකම එකයි කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට අන්න ඒ විදිහට ආත්ම දෘෂ්ටිය කියන එකත් අපට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. කොහොමද රූපය ඇසුරු කරගෙන ආත්ම දෘෂ්ටිය කියන දේ సంతానගතව පවතින්නේ කියලා. එතකොට කෙනෙකුට රූපාවචර ආදී ධානයක් උපදව ගන්නට ගියත් කසින භාවනා ආදී යම් කිසි කර්මස්ථානයකට අනුරූපව එතන ලෝකෝත්තර ඥාන දර්ශනයක් යෙදෙන්නේ නැතිනම් ඒ හැමතැනකම මේ ආත්ම දෘෂ්ටිය ඇසුරු වෙනවා. ආත්ම දෘෂ්ටිය ඇසුරු වෙනවා කියලා කියන්නේ ඒ නිමිත්ත අනුරූපීව තමන්යයි කියලා ඒ නිමිත්ත ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින ආදී මේ ඕනෑම කසින භාවනාවක ඊට පස්සේ ඒ පඨවි කසින නිමිත්ත තමන් උදුරලා අරගෙන ඒක හිතෙන්ම නැවත ඔසවා තබමින් ඒ නිමිත්තට අනුරූපව ධාන ආදී ඉපදුවද ඒ හැමතැනකම ඒ නිමිත්ත තමන් කොට ගන්න බව, තමන්ම නිමිත්ත කොට වැටහෙන බව කියන එක කෙනකෙනාගේ సంతానගතව පවතිනවා. එතකොට ඒ సంతానගතව පවතිනකොට ඒක කෙලෙසයක්. ඒක ආත්ම දෘෂ්ටියක් හැටියටයි දක්වන්නේ. අර සමහර වෙලාවට විවිධ භාවනා සම්ප්‍රදායන් තුලදීත් අපිට මේ කාරණාව දකින්න පුළුවන්. අර ආලෝක නිමිත්තක් තමන්ගේ අභ්‍යන්තරයට පිවිසුනාට පස්සේ මේ ඒකම තමයි ඒ සමනුත් ආලෝකේ බාහිරත් ආලෝකේ මේ ආලෝකයම තමායයි කියලා කෙනෙක් හිතනවා. අන්න ඒ විදිහට වැරදි විදිහට ග්‍රහණය කරන ලද දෘෂ්ටිය තමයි මෙතනදී ආත්ම දෘෂ්ටියක් කියලා කියන්නේ. ඒ ආත්ම දෘෂ්ටියේ පළවෙනි අංකය. එහෙමත් නැතිනම් පළවෙනියටම කතා කරන දේ තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ කොටස. ඒ කියන්නේ රූපය ආත්මවත් කොට කල්පනා කරනවා. කාමභෝගීව කටයුතු කරන නැතිනම් කාම සංකල්පන ඇසුරු කරන කෙනෙකුට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලනකොට මේ ඉන්නේ මමමයි. මේ රූපය කියන්නේ මම. එතකොට මේ මමම තමයි මේ රූපය කියලා හිතනවා නම් අන්න ඒකත් මේ රූපාදී භූමීන් තුල කතා කරන මෙන්න මේ දැක්මත් මේ හැමතැනකම පවතින්නේ පින්නතුනේ ආත්ම දෘෂ්ටිය කියන එක. ඒකට කියනවා අත්තානු දිට්ඨි කියලා. එතකොට ඒ අත්තානු දිට්ඨිය කෙනෙකුට කෙලෙස් ධර්මයන් උපදවන්නට ආශ්‍රවයන් පවත්වන්නට ප්‍රධාන හේතුවක් බවටයිපත් වෙන්නේ. දැන් මේ අපේ කස්සපහඳුරුව පැහැදිලි කළ මේ කරුණුත් එක්ක බලනකොට මේ කාම ලෝකේ විතරක් නෙමෙයි කාම ලෝකෙන් නිදහස් වෙන්න කියලා යම් කසින භාවනාවක් කරගෙන ගියත් එතනත් අත්තානු දිට්ඨියට වැටෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඒක නිසා දෘෂ්ටීන්ගෙන් සිත නිදහස් කරගන්නවා කියන එක කොයිතරම් දුෂ්කර කාරණාවක්ද. දැන් සාමාන්‍යයෙන් පංචකාමයෙහි ආදීනව කල්පනා කරලා පංචකාමයෙන් හිත නිදහස් කරගන්නනේ යම් කමඨහනක් භාවිත කරන්න කෙනෙක්. එතකොට එහෙම කමඨහනක් භාවිත කරලා රූපාවචර තලයකටපත් උනත් අත්තාන දිට්ඨිය නිදහස් වීමක් ඇත්තේ නැහැ. අන්න ඒකයි අපි ඔබට මේ නිරන්තරයෙන් පැහැදිලි කරන්නේ දිට්ඨි පිළිබඳව සුවිශේෂී අවබෝධයක් ඇති කරගන්න. කාමයේ පිළිබඳව කාම තෘෂ්ණාව පිළිබඳව ඔබට යමක් තේරුම් අරගන්න පුළුවන් වෙයි. මොකද ඒක ටිකක් දැනෙනවා. මේ මට තණ්හාව තියෙනවා, මට ලෝභය තියෙනවා, මට තාම තරහ යනවා කියන එක දැනෙනවා. හැබැයි මේ දිට්ඨි කියන කාරණාව එහෙම ලේසියෙන් තේරුම් අරගන්න පුළුවන් කරුණක් නෙමෙයි. එය සිතත් එක්ක අපේ සිතවිලිත් එක්ක සායමක් මෙන් පැතිරී තියෙන නමුත් සොයාගන්න එක බොහොම අමාරුයි, තේරුම් අරගන්න එක බොහොම අමාරුයි. දැන් මේ අත්තානු දිට්ඨි පිළිබඳව නේ අපි මේ කතා කරන්නේ. අත්තානු දිට්ඨි, ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියනකොට කස්සපහඳුරනේ මේ අත්ත කියන pāli පදයේ තුල ආත්මය කියන අර්ථයක් තියෙනවා. ඒ වගේම තමා කියන අර්ථයක් තියෙනවා. දැන් කෙනෙකුට ආත්මය මගේ ආත්මය කියන හැඟීමක් ඇති වෙනවා. විශේෂයෙන් ඔය මගේ ආත්මය ගලවා ගැනීම සඳහා යම්කිසි අදෘශ්‍යමාන ශක්තිමත් කෙනෙක් ඉදිරිපත් වෙනවා. අන්න එතන තියෙන මේ ආත්මය කියන හැඟීම. දැන් ඒකම සාමාන්‍ය ජීවිත පිළිබඳව ගත්තොත් මේ මම ඉන්නවා. මේ මම තමයි. මේ රූපය මම.
කියලා හැඟීමක් තියෙනවා. අත්තානු දිට්ඨිය අපේ ජීවිතත් එක්ක යෙදෙන ආකාරය පිළිබඳව කතා කරනකොට තමයි මේ ප්‍රථම පැහැදිලි කිරීම කස්සප හාමුදුරුවෝ සිද්ධ කළේ. රූපං අත්තතෝ සමනුපස්සති කියන බුදු වදනත් එක්ක. රූපය තමා වශයෙන් සලකනවා. නැත්තම් රූපය ආත්ම වශයෙන් සලකනවා කියන එක. හරිම වැදගත් තැනක් කස්සප හාමුදුරුවෝ වහන්සේ මතක් කළේ. මේ භෞතිකවාදයත් එක්ක මිශ්‍රණය වෙනකොට භෞතික විශේෂයෙන්ම භෞතිකවාදී විග්‍රහයන් එක්ක බලනකොට ඔවුන් බොහෝ වෙලාවට දකින්නේ රූපයම තමා වශයෙන් පුද්ගලයා වශයෙන්. එතකොට රූපය සිඳී බිඳී ගියාම එතනින් එහා පැවැත්මක් ගැන ඔවුන්ට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා එහි තියෙන භයානක පැත්ත තමයි කර්මයේ කර්මඵලය පිළිබඳව ඔවුන්ට මගහැරී යනවා. එතකොට පින පව කියන එක ඔවුන්ට මගහැරී යනවා. පාපය කියන එක මේසා ආදීනවයක් ගෙන ධර්මයක්, ගෙන දෙන ධර්මයක්. කුසලය කියන එක යහපත ගෙන දෙන ධර්මයක් කියන ඒ සම්‍යක් දෘෂ්ටිය ඔවුන්ගෙන් ගිලිහිලා යනවා. ඇතම් වෙලාවට ඉතාමත් පාප ධර්මයන්ට පවා යොමු වන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපිට ඊළඟට හම්බෙන අනිත් වැදගත්ම කරුණක් තමයි මේ අත්තානු දිට්ඨිය පිළිබඳව කතා කරනකොට රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියන බුදු වදන. කලින් කතා කළා අපි රූපං අත්තතෝ සමනුපස්සති කියන එක රූපය ආත්ම වශයෙන් සලකනවා කියන එක. තවත් එහි තියෙන ලක්ෂණයක් තමයි රූපවන්තං වා අත්තානං සමනුපස්සති. මේ පාලි පදවල තියෙන අර්ථයත් එක්කම අපි එහි විග්‍රහය තේරුම් අරගමු. ඇත්තම මේ ස්වාමීන් වහන්සේ ඒ සිද්ධ කරපු විග්‍රහයත් එක්ක අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ දේ තමයි අපට අපේ ආත්ම දෘෂ්ටිය කියන දේ ජීවිතයේ ඇසුරු වෙන තැන. ඒ තැන පිළිබඳව සලකා බලනකොට අර බොහෝ දෙනෙක් ඇති කරගන්න ඊළඟ වැරදි අදහසක් තියෙනවා. ඒ තමයි අර දැන් අර වෙමි කියන හැඟීම. අස්මීති කියන බව. එතකොට මේ වෙමි කියන හැඟීම සහ ආත්ම දෘෂ්ටිය කියන්නේ මේ දෙකම එකක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. නමුත් ආත්ම දෘෂ්ටිය සහ වෙමි කියන හැඟීම දෙකම එකක් නෙමෙයි. ඒ දෙක දෙකක්. හැබැයි අද අපිට වෙමි කියන හැඟීම වැහිලා තියෙනවා ආත්ම දෘෂ්ටිය නිසා. මොකද ආත්ම දෘෂ්ටිය කියන එක බොහොම බලවත් දෙයක්. ඒ බලවත් ආත්ම දෘෂ්ටිය නිසා අද අපිට මේ වෙමි කියන එක වැහිලා තියෙනවා. අපිට අද වෙමි කියලා කියන ඒ අස්මිමානය නැතිනම් ඒ මානය කියන දේ අද අපිට ප්‍රකට වෙලා තියෙන්නේ ආත්ම දෘෂ්ටියත් එක්ක. මේ බඳු ආත්ම ස්වභාවයක් තියෙන මම වෙමි කියන හැඟීමෙන් තමයි අද අපිට මේක ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ නිසා කෙනෙක් හිතනවා දැන් ආත්ම දෘෂ්ටිය කියන දේ මූලිකව මාර්ගයෙන් ප්‍රධාන වශයෙන් දුරු වුණාට පස්සේ එයා කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ? සෝතාපට්ටි ඵලයෙන් එයා කොහොමද මේකේ අනත්තාන දර්ශනය යම් පමණකට අවබෝධ කළාට පස්සේ කියන්නේ ආත්ම දෘෂ්ටිය දෘෂ්ටියක් විදිහට දුරු කළාට පස්සේ කොහොමද එහෙනම් වෙමි කියන හැඟීම පවතින්නේ කියලා. මොකද අස්මිමානයේ දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් නිසා. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි වෙමි කියන්නේ එකක්, ආත්ම දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ තවත් එකක්. ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දෘෂ්ටීන් නැති කර දමන ප්‍රථම මේ මාර්ගඵලයේදීම නැති වෙන දෙයක් තමයි මේ කියන ආත්ම දෘෂ්ටිය කියන එක. එතකොට ආත්ම දෘෂ්ටිය පවතින්නේ අර බොහෝ දේවල් එක්ක අතීතයේ ඉඳලම ආපු එහෙමත් නැතිනම් මේ පොඩි කාලේ ඉඳලා මේ ජීවත් වෙන රූපය අසුරු කරගෙන නම් මේ ඉන්න කෙනාම මේ දැන් ඉන්නවා මේ ඉන්න කෙනාම අනාගතයටත් ඉන්නවා මේක මෙතනින් සිඳිලා යනවා. අන්න ඒ විදිහට පැවැත්මක් එක්ක හමු වෙන කමක්. හැබැයි වෙමි කියන හැඟීම තුල එහෙම පැවැත්ම වල කතාවක් ඇත්තේ නැහැ. එකම කෙනා මේ විපරිණාමයේ වෙමින් හෝ මෙහෙම ඉන්නවා කියන එකක් වෙමි කියන හැඟීම ඇතුළේ ඇත්තේ නැහැ. ඒක ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධාන කාරණාවක්. එතකොට අනෙක් කාරණාව තමයි ස්වාමීන් වහන්සේ විමසපු මේ ආත්මවත් දෘෂ්ටිය, ඒ කියන්නේ ආත්මවත් බව. එතකොට මේ රූපවන්තං වාතානං සමනුපස්සති කියනකොට මේ රූපවන්ත භාවය මොකද්ද? එතකොට දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය අත්තතෝ ආත්ම වශයෙන් ගැනීම කියන එක තමයි කතා කළේ. එතකොට දැන් මේ දෙවෙනි කාරණාවේදී කියන්නේ රූපවන්තං අත්තානං සමනුපස්සති. එතකොට මේ රූපවන්තං කියනකොට මේ රූපවත් භාවයක් පිළිබඳව. එතකොට රූපවත් කියලා කියන්නේ රූපයක් රූපේට තියෙන අයිතිකාරයෙක්. ඒ කියන්නේ ආත්මයට රූපයක් තියෙනවා. ආත්මයට රූපයක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වේ රූපං අත්තතෝ ආත්මය වශයෙන් පරිග්‍රහණය කරන එක. රූපය ආත්මයක් විදිහට ගන්නවා කියන එක. දැන් මෙතනදී කියන්නේ රූපය ආත්මයක් විදිහට ගන්නව නෙමෙයි. රූපවන්තයි ආත්මය.
ආත්මය කියන එක වෙනම තියෙනවා. ඒ තියෙන ආත්මය රූපවත්. රූපයක් අයිති දෙයක් ඒක. එතකොට වෙනම තියෙන ආත්මය රූපය අයිතිකාරයෙක් කොටගෙන ඉන්නවා. ඒ කියන්නේ රූපය අයිති ආත්මයට තමයි කියලා හිතනකම. දැන් කස්පාන්දන මෙතන මේ තමා වෙනම ඉන්නවා. ඒ ඉන්න තමාට අයිති වූ රූපයක් තියෙනවා. අයිති වූ රූපයක් තියෙනවා. එතකොට ඒ තමා වෙනම ඉන්නවා. ඒ වෙනම ඉන්න තමන්ට අයිති රූපයක් වෙනම තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී රූපවන්තං අත්තානං සමනුපස්සති කියලා කියන්නේ. එතකොට ඉදේකච්චෝ වේදනා සංඥා සංඛාරේ විඥානං අත්තතෝ සමනුපස්සති. මේ ලෝකෙ කෙනෙක් වේදනා සංඥා සංඛාර විඥාන අත්තතෝ ආත්ම වශයෙන් කල්පනා කරනවා. වේදනාව කියලා කියන්නේ විඳිනකම. කියන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් අපි යම් විඳීමක් තියනවා නම් ඒ විඳිනකම අපි දේවල් හඳුනන කමක් තියනවා නම් හඳුනනකම මේ හිතන්න පුළුවන්කම දැනගන්න පුළුවන්කම තියෙනවානේ. මෙන්න මේ බව තමයි ආත්මය හැටියට දකින්නේ. එතකොට ඒ ආත්මය එකක්. ආත්මය කියන දේ අපි විඳිනකම හඳුනනකම හිතනකම දැනගන්නකම මේ දේවල් මේක එකක්. මේක තමයි ආත්මය. මේ දේවල් තමයි මේ අපේ පවතින දැන් මේ ආත්ම ස්වභාවය එක දිගට යන දේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ටික. එතකොට අන්න ඒ දේ ඒ විදිහට කල්පනා කරනකොට තස්ස එවං හෝති. එයාට මෙහෙම හිතක් ඇති වෙනවා. අයංකෝ මේ අත්තා මේක තමයි මගේ ආත්මය. මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික. සෝකෝපන මේ අයං අත්තා ඉමිනා රූපේන රූපවාති. එතකොට සෝකෝපන මේ අත්තා අන්න ඒ වේදනා සංඥා සංකාර විඥාන කියලා ඒ ලක්ෂණ ටිකේ තියෙන ඒ ආත්මය කියන්නේ විඳින හඳුනන හිතන දැනගන්න ඒ ආත්මය ඉමිනා රූපේන රූපවාති. මේ රූපයෙන් රූපවත් වෙච්ච දෙයක්. ඒ කියන්නේ රූපය කියන දේ අර විඳින හඳුනන දැනගන්න හිතන දැනගන්න කමට අයිති මේ රූපය කියන කම. එතකොට ඒක රූපවත් ආත්මය වෙනම තියෙනවා. ඒ තියෙන වෙනම තියෙන ආත්මයට අර රූපය අයිති. එතකොට ඒ රූපයේ අයිතිකාරය තමයි අර පවතින ආත්මය කියලා කල්පනා කරනවා. සේයතහපි උදාහරණයක් කියනවා බොහොම ලස්සන උදාහරණයක් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. සේයතහපි රුක්ඛෝ ඡායා සම්පන්නෝ අස්ස යම් විදිහකින් ඡායා සම්පන්න උන ගහක් තියෙනවා. එතකොට තමේන පුරිසෝ එවං වදෙය්‍ය එක මිනිස්සෙක් එතනදී කියනවා අයං රුක්ඛෝ මේ තමයි ගහ. අයං ඡායා මේ තමයි ඒ ගසේ තියෙන ඡායාව. අඤ්ඤෝ රුක්ඛෝ ගහ කියලා කියන්නේ එකක්. ගහ කියලා කියන්නේ ඡායාව නෙමෙයි ගහ කියලා කියන්නේ වෙනම තියෙන එකක්. ඊට පස්සේ අඤ්ඤා ඡායාව කියලා කියන්නේ හෙවණැල්ල කියලා කියන්නේ වෙනම එකක්. ගහ එකක් හෙවණැල්ල කියන්නේ වෙනම එකක්. සෝකෝ පනායන් රුක්ඛෝ ඒ වුණාට මේ ගහ ඉමාය ඡායාවාති මෙන්න මේ ඡායාවෙන් ඡායාවත් එකක්. ඒ කියන්නේ දැන් ගහක් තියෙනවා ගහේ ඡායාව වැටිලා තියෙනවා. එතෙන්ට කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ගහ එකක්. මේ වැටිලා තියෙන ඡායාව තවත් එකක්. එනමුදු ඒක එහෙම වුණාට මේ ගහට තමයි මේ ඡායාව අයිති. මේ ඡායාවත් ගහක් තමයි මේ තියෙන්නේ. ඡායාව තිබෙන්නා වූ ගහක් තමයි මේ තියෙන්නේ කියලා කියනවා. අන්න ඒ විදිහට කෙනෙක් කල්පනා කරනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් ආත්ම වශයෙන්. හරියට මේක තමයි ගහ කිව්වේ වගේ කල්පනා කරනවා වේදනා සංඥා සංඛාර විඳිනකම හඳුනනකම හිතනකම දැනගන්නකම මේක තමයි ආත්මය කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ කස්පාන්දන නාම ධර්ම ටික. නාම ධර්ම ටික. එතකොට මෙන්න මේ නාම ධර්ම ටික ආත්මයයි කියලා කල්පනා කරලා අපි කිව්වොත් එහෙම දැන් හිත කියලා කියන්නේ අපි හිත පැත්ත තමයි ආත්මය කියලා කියන්නේ. එතකොට අන්නේ හිත ආත්මයි. හැබැයි මේ හිත ආත්මය කියන එකට රූපය අයිතියද? මේ හිත කියන ආත්මය රූපය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට ඒ රූපවත් වෙලා තියනවා ඒක. එතකොට රූපවත් කියලා කියන්නේ වෙනම තියෙන ආත්මය. මේ දෙක එකක් නෙමෙයි. මේ දෙක දෙකක්. හැබැයි ඒ ආත්මයට රූපය අද අයිති. ඒ රූපයට අයිතිකාරයෙක්. එතකොට අන්න එහෙම වෙනකොට තමයි එයාට ඒ පිළිබඳ බැසගෙන පැවැත්මක් තියෙන්නේ. දැන් එතකොට මෙතනදී තියෙනවනේ මේ නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් තියෙනවනේ. මොකද්ද මේ නිසා ඇතිවෙන ප්‍රතිඵලය? දැන් මේ ආත්මයට මේ රූපය අයිති. එතකොට දැන් කලින් හිතුවේ කෙනා හිතුවේ රූපං අත්තතෝන රූපේම ආත්මය කියලා. ඒ නිසා එයාටපත් වෙන්නට පුළුවන් දේ තමයි ඉන්නකම් කාලා බීලා හොඳට ඉඳලා මේ මැරලා ගියාට පස්සේ ආයේ හොඳද නරකද රැස් කළේ කියන දෙයක් නැහැ. ඔහුට මේ පින්පව් කිසිම දෙයක් අදාළ නැහැ.
යන්නට පුළුවන්කම තියෙන ඕන තැනක. ඒ කියන්නේ එතනින් පස්සේ නෑ ආයෙ ඉපදමක් නෑ කියලා කෙනෙකුට දෘෂ්ටිගත වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ පුද්ගලයාට එහෙම නෙමෙයි. මෙයාට තියෙන දෙයක්. මෙයාට තියෙන මොකද්ද? දැන් මේ ආත්මය තියෙනවනේ. ආත්මය මොකද්ද? වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. මේ ටික තමයි ආත්මය. එතකොට ඒ ආත්මයට මේ රූපේ අයිති. එතකොට ආත්මයට රූපය අයිති වෙනකොට රූපේ නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ආත්මේ නැති වෙලා යන්නේ නෑ. මේ දෙක දෙකක්නේ. දැන් අපි ගහේ කතාවෙන් කිව්වේ මොකද්ද? අඤ්ඤා ඡායා. ඡායාව එකක්. අඤ්ඤා රූප. ගහ කියන්නේ තවත් එකක්. හැබැයි ඒ ඡායාවෙන් ඒ ගහ කියන එක ඡායාවෙන් ඡායාවත් කියලා කිව්වා. ඒ කියන්නේ ගහ ඡායාවට අයිතිකාරයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ආත්මය වේදනා සංඥා සංකාර කියන මේ නාම ධර්මයන් කියන ආත්මයට අයිති දෙයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට අන්න ඒ රූපය නැති වෙලා යන්න පුළුවන්. හැබැයි අර අයිති නාමය නැතිනම් ඒ ආත්මය ඒක නැති වෙලා යන්නේ නැහැ. එතකොට ආපහු තව තැනක එකක් හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එකම නාම ධර්මය නොසිඳී පවතිනවා. එකම ආත්මය භවයෙන් භවයට යනවා. ඒ භවයේ එක එක ගෙවල් හදා ගන්නවා. එහෙම නැතිනම් මේ එක එක කයවල් ඇසුරු කරනවා. දැන් ඒකට භවයෙන් භවයට සැරිසරන ආත්මයක් තියනවායි කියලා කෙනෙකුට මේ ඔස්සේ දෘෂ්ටියක් ඇති වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඒ බඳු දෘෂ්ටි ඇති කරගත්ත අය ලෝකේ බොහෝ ඉන්නවා. අන්න ඒ නිසා මේ රූපවත්තු ආත්මයක් තියනවා කියලා කෙනෙක් කල්පනා කරනවා කියලා කිව්වේ ඒ විදිහටමයි. එතකොට දැන් අර කසින භාවනාව කළද කෙනෙකුට ඇති වෙන්නට පුළුවන් දෘෂ්ටි ස්ථානයක් නැතිනම් දෘෂ්ටියක් තමයි ওই දෘෂ්ටිය. එතකොට ආත්මය කියන එක විඳින හඳුනන කමයාට හිත ගැන පරිග්‍රහණය කරනකොට වෙනම පේන්න පුළුවන්. හැබැයි හිතට ඒ දේවල් වෙනම පරිග්‍රහණය කරනකොට මේ ටික හිතයි කියලා වෙනම පේනුනට මේක තමයි ආත්මය. හිතන මම තමයි කෙනා ආත්මය. මේ මට පේන දේ තමයි කසින නිමිත්ත කියලා ඕනනම් එතනදී ඒකත් පරිග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට රූපවත්තු ආත්මයක් තියනවායි කියලා කෙනෙක් හිතනවා නම් මේක තමයි ආත්ම දෘෂ්ටිය වශයෙන් අපිට ඇතිවන දෙවනි ස්ථානයේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි එක රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මවත් කොට හිතනකම දෙවෙනි එක රූපවන්තං වා අත්තානං එහෙම නැතිනම් රූපවත් වූ ආත්මයක්. ඒ කියන්නේ ආත්මයට රූපේ කියන දේ අයිති. අරක රූපයම ආත්ම වශයෙන් දැක්කා. මේක ආත්මය වෙනම තියෙනවා, රූපේ වෙනම තියෙනවා. හැබැයි රූපේ අයිතිකාරය තමයි ආත්මය කියන එක. එතකොට මෙන්න මේක තමයි ආත්ම දෘෂ්ටියක් ඇතිවන දෙවෙනි ස්ථානය හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. හරි අපූර්ව විග්‍රහයක්. අපේ ජීවිත පිළිබඳව තේරුම් අරගන්නට කොච්චර දේවල් තියෙනවද කියලා ඔබට පැහැදිලි ඇති මෙම විග්‍රහයත් එක්ක. දැන් බලන්න කලින් පැහැදිලි කළා රූපං අත්තතෝ සමනුපස්සති කියන කරුණෙන් රූපය තමයි තමා වශයෙන් සලකන්නේ. දෙවෙනි එක රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ආත්මයට අයත් රූප තියෙනවා. කසපහඳුනේ මෙතන තව ඉතාමත්ම වැදගත් කරුණක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් රූපේ සම්බන්ධයෙන් කල්පනා කරලා රූපයෙන් අත මිදීමට වෙහෙස වෙනවා. රූපේ අසුබ වශයෙන් කල්පනා කරලා ආදීන වශයෙන් කල්පනා කරලා මේ රූපයෙන් හිත නිදහස් කරගත්තාම පමණක් හරි කියලා හිතාගෙන ඉන්න ඇතම් පිරිසක් ඉන්නවා. හැබැයි මෙතන අනික් වටිනාම තවත් කරුණක් මතුවෙනවා කස්සපහඳුරනේ. රූපයෙන් පොඩ්ඩක් නිදහස් වුණත් රූපේ අතහැරලම දැම්මත් ඊට පස්සේ නාමය කියන එක අල්ල ගන්නවා මෙය ආත්මයි කියලා. එහෙම බවක් මේ චිත්තසංතාන තුල පවතිනවා. මේ විඳිනකම, හඳුනනකම, කල්පනා කරනකම, දැනගන්නකම මෙන්න මේකත් ආත්ම වශයෙන් සලකා ගන්නවා. දැන් මෙතනම කස්සපහඳුරනේ මේ හරි වටිනාම කරුණක් තමයි රූපය ගැන කල්පනා කරලා කොහොම හරි රූපේ ඇත්ත ඇති හැටිය නුවණින් මෙනෙහි කරලා රූපයෙන් හිත නිදහස් කරගන්නවනේ. කොහොම හරි එහෙම බවකට යන්න පුළුවන්නේ. හැබැයි නාමයනොත් නිදහස් වෙන්නට නම් අර රූපය පිළිබඳව විමර්ශනය කළා වගේම රූපය තත්වාකාරයෙන් විමර්ශනය කරලා රූපයෙන් නිදහස් වෙනවා වගේම නාම ධර්ම පිළිබඳවත් අති සුවිශේෂී අවබෝධයක් දැනුමක් අවබෝධයක් තිබිය යුතුම වෙනවා කියන එක මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් කළ යුතුයි එතනත් මේ ආත්ම දෘෂ්ටිය පිහිටීම සම්බන්ධයෙන්. ඒක බොහොම ඊටාම අපි තේරුම් ගන්නට අවශ්‍ය වැදගත්ම කාරණාවක්. මොකද ඇතැම් වෙලාවට භාවනා කරන පින්නතුන් පවා සමහරලාට දෘෂ්ටිගත වෙන තැනක්. ඒ කියන්නේ දැන් ගොඩක් දෙනෙක් ශුන්‍යතාවය ගැන කතා කරනවා, ශූන්‍යත්වයේ පිළිබඳව.
ඉතින් මේ ශූන්‍යත්වය පිළිබඳව කතා කරනකොට ඕන් හිතන්නේ මේ භෞතිකත්වයේ තුල ඇතිවන ශූන්‍යත්වයක් කියලා. ඒ කියන්නේ මේ නිමිති වලින් ඇතිවන ශූන්‍යත්වය කියන දේ ඕන් දකිනවා. ඒ කියන්නේ ඒ අනිමිත්ත භාවය නෙමෙයි. ඒ වර්තවා නොගත යුතුයි. නමුත් නිමිති වලින් ඇතිවන ශූන්‍යත්වයක් කියන එකෙන් අදහස් කරන්නේ දැන් ගස්කල් ගෙවල් දොරවල් මිනිස්සුયો කියන මේ දේවල් මොකක්වත් යථාර්ථය නෙමෙයි. මේවා වැරදි. මේ දේවල් නෑ. මේවා ඔක්කොම හිස් දෙයක් කියලා මේ විශ්වය කියන එක ශූන්‍ය ධාතුවක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. අනිත් එක අසපහඳුර දැන් හිතට රාග අදහස් එන්නේ, ද්වේෂ අදහස් එන්නේ, හරිම සාමකාමී, අවිද්‍යාවෙන් නිදහස් වෙලා වගේ කියලා අන්න එහෙම හිතන බවක් තියෙනවා. කියන්නේ කෙනෙක් එක දවසක් මගෙන් අහනවා දැන් හිත තිබ්බහම භාවනාවට අරමුණට බැසගත්තාම මේ ලෝකේ කිසිම දෙයක් යාට හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක් යාට ප්‍රකට වෙන්නේ නැහැ. ඔක්කොම අප්‍රකටව ගිහිල්ලා හිතේ රාග අරමුණු හෝ ද්වේෂ මෝහ ආදී කිසිම අරමුණක් ඔහුට ප්‍රකට වෙන්නේ නැහැ. හිටියද නැද්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට පැය ගාණක් ගත වෙලා ගිහිල්ලා ඔහු දන්නේවත් නැතුව කිසිම දෙයක් ප්‍රකට වෙලා නැහැ. මේක නේද ශුන්්‍යතාවය කියලා කියන්නේ, හිස් බව කියලා කියන්නේ. එතකොට නිරෝධ සංඥාව කියන්නේ මේකමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඇත්තටම මේ මට්ටමක් කෙනෙකුට එළඹ සිටින්නට පුළුවන් මට්ටමක්. ඒකට ඇත්තටම කියන්නේ ශුන්්‍යතාවය නෙමෙයි. මොකද රූප ධර්මයන්ගෙන් ශුන්‍යයි කියලා ඒ සංඥා මනසිකාර හැසිරෙනවා කියන එක මතම නෙමෙයි ශුන්්‍යතාවය කියන දේ කෙනෙකුට ප්‍රකට වෙන්නේ. දැන් ඒ පැය ගාණක් ගෙවිලා යනකම් Tamanට කිසිම නිමිත්තක් ප්‍රකට වුණේ නැතයි කියලා Tamanට වගවීමක් දෙන්නට පුළුවන් නම් ඒ පැය ගාණ තිස්සෙම ඒ ශුන්්‍යතාවය අරමුණු කරගත්තා වූ ඒ ශුන්්‍යතාවය විඳිනු ලැබුවා වූ දේකුත් එතන තියෙන්න බෑ. එහෙම නැත්නම් කොහොමද දැනගන්නේ මෙච්චර කාලයක් මෙහෙම නැහැයි කියලා? එතකොට ඒ ශුන්්‍යතාවය කිසිම අරමුණක් දැන් මගේ ළඟ නැහැයි කියන එක දැනගන්න කිසිම දෙයක් හිතේ නැහැයි කියලා දැනගන්න කෙනෙක් ඉන්නට ඕනේ. එතකොට ඒ ටික පවතින්නේ කුමන තැනකද කියලා අපි හිතලා බැලුවොත් අපිට අන්න එතකොට දකින්න පුළුවන්කම තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මතා ටිකේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. මේ ආත්ම දෘෂ්ටිය ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ටික තමා කියලා අල්ලගෙන තියෙන බව පේන්නේ නැති නිසා ඔහු ආත්ම දෘෂ්ටිය කියන දේ තුළම රැඳී සිටිනවා. ඒ නිසා මේ කාරණා තේරුම් ගැනීමේදී තාම වැදගත් වෙනවා. අපේ භාවනාව තුළත් අපිට කොයිම තැනකවත් ආත්ම දෘෂ්ටිය ඇසුරවන්නට බෑ නම් ඒ ඇසුරවන්නට බැරි මොන විදිහේ දැක්මක් තුළ ජීවත් වුණොත්ද කියන එක ගැන අපිට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ ආත්ම දෘෂ්ටිය වැරදි කියලා කියන්නේ එතන මොකක් ඇත්ත නොදකින කම නිසාද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පැය ගාණක් කිසිවක්ම ප්‍රකට නොවුන දැන් රාගසිතුවිලි, දේශ මොහසිතුවිලි ඇති වෙන්නේ නැහැ කියලා එකම සාධකයක් නෙමෙයි නිර්වාණය අවබෝධ කළා කියන්නේ. ඒකම ආත්ම දෘෂ්ටිය තුළ පිහිටියා වූ කෙනෙකුට උනත් එබඳු මනෝභාවයක්, එබඳු මානසික ලක්ෂණයන් ඇතිවන්නට පුළුවන්කම පැහැදිලිවම තිබෙනවා. ඉතින් අපි මේ නැවත සිහිපත් කරන්නේ විශේෂයෙන් නිවන් දකින්නට උත්සාහවත් වෙන අපේ සදැහැති පින්වතුන් සිත්වලට මේ ලෝභ, ද්වේෂ වැනි අදහස් නැති පමණින් හිතනවා යම්කිසි භාවනාවක නිරත වුණාම දැන් ලෝභය එන්නේ නැහැ, ද්වේෂය එන්නේ නැහැ, හිත බොහොම සාමකාමී, හරි සතුටුයි වෙන අරමුණු නැහැ. ඒ නිසා මෙය මාර්ගඵලයක තත්වයක්ද කියලා ඇතැම් වෙලාවට මුලාවටපත් වෙනවා. ඒ මුලාව විතරක් හොඳ දෙයක් නෙමෙයි. මොකද ඔබට යන්න තියෙන වටිනාම ගමනක් ඔබට අහිමි වන්නට එයින් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ නැවත සිහිපත් කරන්නේ. අපිට හඳුනා ගත යුතු ධර්ම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා මනවින් හඳුනා ගත්තොත් තමයි අපිට ඒවා දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මේ අත්තානු දිට්ඨිය පිළිබඳව කතා කරනකොටත් මේවා ඊටමත් සියුම් කරුණු සිත තුළ සැඟවී පවතින ගතියක් මේ තුළ තියෙන. අපිට ප්‍රකට වෙන්නේ නැහැ. අපේ සාමාන්‍ය සිතවිලිත් එක්කම පවතිනවා. හැබැයි තේරුම් අරගන්නට බොහොම අමාරුයි. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරගෙන එනකොට දැන් අපි සාකච්ඡා කළා රූපං අත්තතෝ සමනුපස්සති කියන කරුණ මුලින්ම සාකච්ඡා කළා. දෙවනුවට කතා කළා රූපවන්තං වා අත්තානං සමනුපස්සති කියන කරුණ. දැන් ඊළඟට හම්බ වෙනවා තුන්වෙනි කාරණාව. අත්තනිවා රූපං සමනුපස්සති. ආත්මයෙහි රූපය දකිනවා. කල්පනා කරලා බලන්න මේ හිත කොහොම එකක්ද කියලා. අපේ සාමාන්‍ය මේ ජීවිත තුළ අපි කරන කියන දේවල් හැම එකක් තුළම මේ විවිධ අදහස් තැම්පත් වෙලා තියෙනවා. කසපාඳුනේ කොහොමද අපි මේ තුන්වෙනි කාරණාව පැහැදිලි කරගන්නේ? තම සිතෙහි තියෙන විසිතුරු බවත් එක්ක අරගෙන බලනකොට මේ විවිධ තැන් ඇසුරු කරන ආකාරය එක විදිහකට නැත්තම් තව පැත්තකින් අල්ලගෙන තියෙනවා. එතන ගලවනකොට තව පැත්තකින් අල්ලගෙන තියෙනවා. මේක හරි
දුමාකාර විදිහට අවුල් ජාලාවක් විදිහට පැටලිලා තියෙන දෙයක්. හරියට මේ බූවල්ෙක් වගේ. බූවල්ෙක් වගේ. එල්ලෙනවා හැම තැනකම එල්ලෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් දෘෂ්ටි වශයෙන් එල්ලෙනකොට එක්ක රූපය ආත්ම විදිහට ගන්නවා. ඒක ගන්නෙ නැත්නම් ඒකේන ආත්මය කියන එක රූපවත් දෙයක් හැටියට කල්පනා කරනවා. ඒක දැන් මේ තුන්වෙනි ආකාරය. ඒ තමයි අත්තනිවා රූපං සමනුපස්සති කියනවා. ඒ කියන්නේ එතකොට මේ අත්තනි කියන එකේ ආධාරාර්ථයේ යෙදෙනවා කියලා කියන්නේ ඒ තුල පිහිටා සිටින අර්ථයෙන් සත්‍යමේ විභක්ති පදයක් හැටියට. එතකොට ඒ මත පිහිටලා තියෙනවා. එතකොට අත්ත සද්දේ ආත්මය මත පිහිටපු දෙයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. ඒ කියන්නේ කස්සපහඳුන මේ ආත්මයෙහි රූපේ පිහිටලා තියෙනවා. ආත්මයෙහි ආත්මය මත රූපේ පිහිටලා තියෙනවා කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට කොහොමද කල්පනා කරන්නේ? ඉදේකච්චෝ වේදනා සංඥා සංඛාරේ විඥානං අත්තතෝ සමනුපස්සති. එයත් ආත්මය හැටියට කල්පනා කරන්නේ මොනවද? වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ දේවල් තමයි ආත්මය හැටියට කල්පනා කරන්නේ. එතකොට ඒ කෙනාට මෙහෙම අදහසක් ඇති වෙනවා. අයංකෝ මේ අත්තා මේක තමයි මගේ ආත්මය. ඉමස්මින්ච පන අත්තනි ඉදං රූපන්ති. එතකොට ඉමස්මින්ච පන අත්තනි මෙන්න මේ ආත්මය කෙරෙහි ඒ කියන්නේ විඳිනකම, හඳුනනකම, හිතනකම, දැනගන්නකම කියන මේ ලක්ෂණයන්ගෙන් පැහැදිලි කරන්නේ අපිට තමාව වැටහෙන්නේ එක්ක විඳිනවා, මම හඳුනනවා, හිතනවා, දැනගන්නවා කියන ලක්ෂණයන්ගෙන්. ඒ නිසා තමයි මේ විදිහට තේරුම් ගැනීමේ පහසුවට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් පිළිබඳව ආත්මයයි කියලා හිතනවා. මෙන්න මේ ආත්මය කෙරෙහි ඉදං රූපන්ති. මේ රූපය පිහිටලා සිටිනවා. මේ රූපය කියන එක ඒ ආත්මයේ මත පිහිටපු දෙයක්. එතකොට අත්තනි රූපං සමනුපස්සති ඒක උදාහරණයක් හැටියට ඊළඟට දක්වනවා සේයථාපි යම් විදිහකින් පුප්පං ගන්ධ සම්පන්නං අස්ස එක මලක් තියෙනවා මේක හොඳ ගන්ධ සම්පන්නයි හොඳ සුවඳින් යුක්තයි තමේන පුරිසෝ එවං වදෙය එක මිනිස්සෙක් කියනවා ඉදං පුප්පං මේක තමයි මල අයං ගන්ධෝ මේක ගඳ නැතිනම් මේක තමයි මල මේක තමයි මලේ තියෙන සුවඳ අඤ්ඤම් පුප්පං එකක් මල කියලා කියන්නේ වෙනම තියෙන එකක්. ඒ වගේම අඤ්ඤෝ ගන්ධෝ ගන්ධය කියලා කියන්නේ වෙනම එකක්. ඒකට මල එකක් පේන දකින්න අපි මේ පේන්නට තියෙන මල වෙනම එකක්. ඒ වගේම මේ මලේ ගන්ධය කියලා කියන්නේ මල නෙමෙයි. ඒක වෙනම එකක්. සෝකෝ පනායන් ගන්ධෝ අන්න ඒ ගන්ධය ඉමස්මින් පුප්පේති මෙන්න මේ මල මතයි පිහිටලා තියෙන්නේ. එතකොට සෝකෝපනායන් ගන්ධෝ අර ගන්ධය ඉමස්මින් පුප්පේ මේ මල මත පිහිටලා තියෙන්නේ. එතකොට දැන් මල කියලා කියන්නේ එකක්, ගන්ධය කියලා කියන්නේ තවත් එකක්, සුවඳ මලක තියෙන සුවඳ සහ මල කියන්නේ දෙකක්. එසේ වුවත් මේ සුවඳ කියන දේ මල මත පිහිටා සිටින දෙයක් කියලා කල්පනා කරනවා. අන්න ඒ වගේ ආත්මය කියලා කියන්නේ එකක්. ආත්මය එකක් වුණාට රූපය කියන්නේ තව එකක් වුණාට මෙන්න මේ ආත්මය මත තමයි රූපය කියන දේ පිහිටා සිටින්නේ. මේ ආත්මය මත තමයි රූපය කියන දේ පිහිටා සිටින්නේ. දැන් මෙතනදී කතා කරන්නේ ආත්මය මත රූපය පිහිටා සිටින දෙයක් හැටියට. එතකොට ආත්මය මත පිහිටලා රූපය තියෙනවා. මෙතනදී රූපේ නැති වෙලා ගියාට ආත්මය කියන දේ නොසිඳී පැවතගෙන යන්නට පුළුවන් ඉඩකඩ ඒ පැවැත්ම කියන දේ තියෙනවා. ඉතින් කෙනකෙනා ආත්මය පිළිබඳව හඳුනාගත් ආකාරය අනුව මේ බඳු දෘෂ්ටීන් ලෝකයේ තුල කෙනකෙනාට ඇති වෙනවා. මෙතනදී විශේෂයෙන් අපි ඔබව දැනුවත් කරන්නට ඕන මේ කතා කරන්නේ අතිශයින්ම ගැඹුරු දහම් කරුණු සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට අපි කතා කරනවා මරණින් මත්තේහි තවත් ජීවිතයක උපදිනවා කියන එක. එය මේ ධර්ම સિદ્ધාන්තය හා පටලවා ගන්නට එපා. මේ කතා කරන්නේ දෘෂ්ටීන් පිළිබඳව. විවිධ දෘෂ්ටීන් අපේ චිත්තසංතානයන් තුළ පවතින ආකාරයන් සම්බන්ධයෙන්. දැන් අපි කතා කළා රූපය ආත්ම වශයෙන් සැලකීම සම්බන්ධයෙන්, ආත්මය රූපවත් කොට සැලකීම සම්බන්ධයෙන්, ආත්මයෙහි රූපය පිහිටා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා එබඳු වූ දෘෂ්ටීන් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ තවත් වැදගත් කරුණක් හම්බෙනවා. රූපස්මින් වා අත්තානං සමනුපස්සති. කසපාදට මොකද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම? අර මුලින් අපි සඳහන් කරපු ආත්මය කෙරෙහි රූපය ගැන කිව්වා වගේම ඊළඟ අර්ථය තමයි රූපය කෙරෙහි ආත්මය පිහිටා සිටිනවායි කියලා ගන්නා කම. ඒක තමයි රූපස්මින් වා අත්තානං සමනුපස්සති
කියන වචනයෙන් හඳුන්වන්නේ. එතකොට මේකත් කෙනෙකුට පවත්නා දෘෂ්ටියක්. අර වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මයේම ඔහු ආත්මය හැටියට හඳුනා ගන්නවා. නැතිනම් හිත නැතිනම් නාම ධර්මතා ටික තමයි ආත්මය කියලා හඳුනාගෙන තියෙන්නේ. එතකොට රූපය එකක්, නාම ධර්මතා ටික හිත තවත් එකක්. එතකොට රූපය වෙනම හිත වෙනම හඳුනාගත්ත මේ පුද්ගලයාට ඇති වෙන දෘෂ්ටියක් අයංකෝ මේ අත්තා මේ නාම ධර්මතා ටික මේ හිත තමයි මගේ ආත්මය කියලා කියන්නේ. සෝකෝ පන මේ අයං අත්තා හිමස්මින් රූපේති. ඒ ආත්මය මේ රූපේ පිහිටලා තියෙනවා. රූපේ ඇතුළත් රූපේ ඇතුලේ තමයි නැතිනම් රූපේ මත පිහිටලා තමයි මේක තියෙන්නේ. එතකොට මේ මෙහෙම කල්පනා කරාට පස්සේ මේ කය ඇසුරු කරගෙන මේක ඇතුලේ පිහිටලා මේ ආත්මයක් තියෙනවා කියලා හිතන්නේ මම හිතන්නේ බොහොම බහුලම දෘෂ්ටිය තමයි මේ රූපය ඇතුලේ පිහිටපු ආත්මයක් තියෙනවා කියන කම. එතකොට මේකට උදාහරණයකුත් දක්වනවා සේයථාපි මණි කරණ්ඩකේ පක්ඛිත්තෝ. යම් කිසි විදිහකින් මණිකක් එක කරඬුවක් ඇතුලේ බහාලලා තියෙනවා. එතකොට එතනට තමේන පුරිසෝ එවං වදෙයි එක කෙනෙක් ඇවිල්ලා කියනවා අයං මණි මේක තමයි මණික. අයං කරණ්ඩකෝ මේක තමයි කරඬුව. එතකොට අඤ්ඤෝ මණි මණික කියන්නේ එකක්. අයං අඤ්ඤෝ කරණ්ඩකෝ කරණ්ඩක එහෙම නැතිනම් කරඬුව කියන්නේ තවත් එකක්. මණික වෙනත් එකක්. කරඬුව කියන්නේ වෙනත් එකක්. සෝකෝපනායම් මණි ඒ වුණාට මේ මණික ඉමස්මින් කරණ්ඩකේති මේ කරඬුව ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට දැන් පැහැදිලි බොහොම ලස්සන උදාහරණයක් පෙන්වන්නේ. එක මණිකක් තියෙනවා. එතකොට මේ මණික කරඬුව ඇතුලේ තියෙන්නේ. එතෙන්ට කෙනෙක් ඇවිල්ලා කියනවා මේ තමයි මණික. මේ තමයි කරඬුව. මණික කියලා කියන්නේ කරඬුව නෙමෙයි ඒක වෙනම දෙයක්. කරඬුව කියලා කියන්නේ මණික නෙමෙයි ඒක වෙනම දෙයක්. එතකොට මණික කරඬුවක් නෙමෙයි කරඬුව මණිකක් නෙමෙයි මේ දෙකක්. එසේ වුවත් මේ කරඬුව ඇතුලේ තමයි මේ මණික තියෙන්නේ. ඒ වගේ කෙනෙක් හඳුනා ගන්නවා හිත නාම ධර්මතා ටික. මේ තමයි ආත්මය. මේ තමයි රූපය. මේ ලේමස් නහර වලින් ඇදලා තියෙන මේ රූපය. එතකොට මේ රූපය තුල තමයි නැතිනම් රූපේ නැමැති කරඬුව ඇතුලේ තමයි මේ ආත්මය කියන දේ තියෙන්නේ. එතකොට මේ හිත කියන එක මේ නාම ධර්මතා ටික කියන එක මේ පිහිටලා තියෙන්නේ මේක ආත්මය මේක තමයි පවතින දිගින් දිගට මේක දිගට තියෙන දේ මේක තියෙන්නේ කොහෙද මෙන්න මේ කියන රූපය ඇතුලේ මේක රූපය ඇතුලේ තිබ්බහම මොකද වෙන්නේ එතකොට මේ රූපේ නැති වෙලා ගියත් අර එලේ නැති වෙලා යනකොට අරටුව ඉතුරු වෙනවා වගේ මේ ආත්මය තියෙන්නට පුළුවන්කම තියෙනවා එතකොට මේ ආත්මය පවතින දෙයක් ඒක නිට්ටයයි ඒ නිසා තමයි අපි විඳින්නේ පුංචි කාලේ ඉඳලා තිබ්බේවල් විඳ මේ යන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසා රූපේ බිඳි බිඳි යන්නට පුළුවන්. නමුත් මේ නාම ධර්මතා ටික මේ හිත මේක ඇතුලේ ජීවත් වෙනවා. මේක ඇතුලේ පවතිනවායයි කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට අන්න ඒකට කියනවා රූපස්මින්වා අත්තාන සමනුපස්සති කියලා. මෙන්න මේ ආකාරයට අපිට පවතිනකොට අර සාමිනහන්සේ මතු කරපු කාරණාව ඊටාම වැදගත් කාරණාවක්. මොකද අපිට රූපය කියන කාරණාව පදනම් කරගත්තත් නාම ධර්මතා ටික කියන එක පදනම් කරගත්තත් මේ දෙකම ඇසුරු කරන ආත්ම දෘෂ්ටිය කියන කාරණාව මෙතනදී බොහොම ගැඹුරින් මේ කතා කරන સિદ્ધාන්තයක්. ඒ කියන්නේ මේ දෘෂ්ටියක් ගැන කතා කරන්නේ දෘෂ්ටිය දුරු කරගන්නට අවශ්‍ය වෙනම දර්ශනයක් තියෙනවා. එතකොට දර්ශනය අනුගමනය කිරීමෙන් විතරයි දෘෂ්ටිය දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ දර්ශනයෙන් තොරව කෙනෙක් මේක වැරදි විදිහට ග්‍රහණය කළොත් සම්මුති පරමාර්ථ ධර්මයන් මේ සම්මුතිය සහ පරමාර්ථයන් පටලවාගෙන ඊට පස්සේ ඒ කෙනා නොඑක් දෘෂ්ටිගත වන්නට පුළුවන්කම තියෙනවා. අර එක වික්ෂණ වාසේ නමකටත් ඇති වුණානේ දෘෂ්ටියක්. මේක අනාත්මයි කියලා කියනවා. ඒ වුණාට මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ජාතක කතා ආදීෙදිත් එදා හිටපු ඒ අහවල් පුද්ගලයා තමයි අද මේ පුද්ගලයායයි කියලා මේ විදිහට දේශනා කරනවා. එතකොට මේ භවයෙන් භවයට මේ ඇවිල්ලා තියෙනවනේ මේ කෙනා. ඉතින් ඇතැම් වෙලාවට අද අපේ අය සමහර වෙලාවට අපේ පින්නතුණු කල්පනා කරනවා මේ ඉන්න කෙනා මේ විදිහට උපදිනවනේ කියලා. ඉතින් එතකොට ඒක අර ආත්ම දෘෂ්ටිය සහ අනාත්ම දර්ශනය අතර මේ දෙක පටලවා ගත්තට පස්සේ මේ දෙක පැටලුනහම කෙනෙක් හිතනවා වෙලාවකට මේක නෑ කියනවා ආයේ මේ මනුස්සයා ගිහිල්ලා අතන උපදිනවා කියනවා. එතකොට මේ කර්මය කොහෙද තියෙන්නේ? ඔක හිත අස්සෙත් මේ කර්මය තියනවාද? ඔහොම කියලා විවිධ දෘෂ්ටි ඇති කරගන්නවා, විවිධ මත ඇති කරගන්නවා. ඉතින් මේ කාරණා අපි බොහොම නිර්වුල්ව පෙරගන්නට අවශ්‍යයි. මේ කතා කරන්නේ දෘෂ්ටි පිළිබඳව කතා. විශේෂයෙන් කසපාවුනේ ධර්ම පරයායන්හි නානත්වය හොඳින් තේරුම් අරගන්නට ඕන. ඒක තමයි තාම වැදගත්ම දේ. ධම් පරයායන්ගේ තියෙන නානත්වය අප මෙතනදී හඳුනාගෙන
මේ ගමන යන එක. එහෙම නැති වුණොත් මේ කාරණා මුල් කරගෙන අපිට තාම වැරදි තැන් වලටපත් වෙලා ඔක්කොම අවුල් වියවුල් ගොඩක ජීවත් වන්නට සිද්ධ වෙනවා. මේ සාකච්ඡා මාලාවේදී අපි නිරතුරු සඳහන් කරන කරුණක් තියෙනවනේ මේ පර්යාය නානත්වය කියන එක ඊටාම හොඳින් තේරුම් අරගන්නට ඕන කියලා. මොකද බුදුරජාණන් වහන්සේ විවිධ ධර්ම පර්යායන්ගෙන් ධර්ම දේශනා කොට වදාරලා තියෙනවා. එතකොට ඒ පර්යායන් වෙන වෙනම තේරුම් අරගන්නට ඕන, ඒ ධර්ම කරුණු වෙන වෙනම තේරුම් අරගන්නට ඕන. එකක් දිහා බලලා අනික් දේ ප්‍රතික්ෂේප කිරීම සුදුසු වෙන්නේ නැහැ. අපි ඒ පර්යාය කුමක්ද කියන එක නියම විදිහට ගලපලා කල්පනා කරලා විශ්ලේෂණය කරලා තේරුම් අරගන්නට ඕන. ඉතින් දැන් අද අපි මේ අපේ ප්‍රධාන තේමාව භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන එක. දැන් ඔබට හිතෙන්නට පුළුවන් කෝ මේ ස්වාමීන් වහන්සේලා අත්තාන දිට්ඨිය ගැන විශාල විග්‍රහයක් කළා. කෝ තාම භව දිට්ඨිය සහ විභව දිට්ඨිය කියන එක පැහැදිලි කළේ නැහැ. මේ අත්තානු දිට්ඨියෙහි මෙය වෙන්නේ නැද්ද? භව දිට්ඨිය සහ විභව දිට්ඨිය කියන එක යෙදෙන්නේ නැද්ද කියලාත් ඔබට අදහසක් ඇති ගන්නට පුළුවන්. අපි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට ඕන. කතා කරන්න ඒ සම්බන්ධයෙන් විශාල ධර්ම කොටාසයක් තියෙනවා. අපි ඉදිරි සතියේදී ඒ සම්බන්ධයෙන්ුත් ඔබ දැනුවත් කරනවා. ඉතින් විශේෂයෙන්ම කල්පනාවට ගන්න, ඔබේ අවධානයට ගන්න රාගය හා ද්වේෂය කියන දෙක ඔබට තේරුම් අරගන්න පුළුවන් වුණත් දිට්ඨි කියන කරුණ තේරුම් අරගන්න ඉතාමත්ම අමාරුයි. ඉතාමත් සියුම් බුද්ධියෙන් තේරුම් අරගන්නට තියෙන කරුණු කාරණා මේවා. ඒ නිසා ඔබේ විශේෂ අවධානය ඒ වෙනුවෙන් යොමු කරන්න, කොහොම හරි මේ සංසාරයෙන් ඈතර වෙන්නට අප්‍රමාදීව කටයුතු කරගන්න. ඉතින් අදත් මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට ඔබට මේ වටිනා කියන උත්තරීතර ධම් කරුණු විවරණය කළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද ධම්සභා මණ්ඩපයේ දායකත්වයේ ගැන කටයුතු කරනවා පන්නිපිටිය ප්‍රගති මාවතේ සන්ධ්‍යා හෙට්ටිගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ එස්.එම්. යසනායක ස්වාමි පුත්‍රයාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමට, ඒ වගේම වසර 4කට පෙර අභාව ප්‍රාප්ත කරුණාවති මෑණියන් ඇතුළු සියලුම ඥාති හිතයිශීනට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ආර්යපාල හෙට්ටිගේ පියතුමා, ඩිංගිරිමණිකේ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. ඊටමත් ඉක්මනින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් අත මිදීමට ලැබේවා කියන උතුම් පැතුමක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන අතර කොරෝනා රෝගයෙන් පීඩාවටපත් දිවෙන පුරා ලෝ පුරා ඉන්න සියලුම දෙනාට සිත ශාන්තිය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් අපේක්ෂා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනා කළ පරිදි පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන සියලුම ඒ සඳහන් කළ ඥාතීන් ප්‍රධාන සියලුම ඥාති හිතයිශීනට මේ පින් බෙලෙන් සියලු යහපත වේවා, දුකින් අත මිදේවා, සුවපත් වේවා, ලෞතුරු නිර්වාණ ශාන්තියින්ම සැනසීමත් කරගනිත්වා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සෑම සියලු දෙනාටත් දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් ඇතුළු සදේවක ලෝකයාටම දෙලව ශාන්තිය පිණිසත් ලෞතුරු ශාන්තිය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.